හලෙලුයා. ඉතින් ඔක්කොම හොඳින් ඉන්නවා ඇති කියලා බලාපොරොත්තු වෙනවා. අද අපි පටන් ගන්න යන්නේ එළිදරව් 21. මම හරියම ආස කරන chapter එක. එයයි දන්නවද? හැමදේම අලුත් වෙනවා. උන්වහන්සේ මේ අපේ තියෙන මේ ඔක්කොම දේවල් අලුත් කරන වචනය උන්වහන්සේ 21. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේගේ මිනිස්සු එකට වාසය කරන්න යනවා. දැන් අපි 19 බැලුවා 20 බැලුවා 20 අපි දැක්කා යක්ෂයාගේ අවසානය. ඊට පස්සේ සුදු සිංහාසන විනිශ්චය. සුදු සිංහාසන විනිශ්චය පස්සේ අපි දැක්කා මේ තියෙන පොළව මේ තියෙන අහස පහ වෙලා යනවා. ඊට පස්සේ උන්වහන්සේ නව මැවිල්ලක් මවනවා. ඒ තමයි උන්වහන්සේ වාසය කරන්න යන්නේ. දැන් නිකන් හිතන්න එළිදරව් 20 අපි දැක්කා සුදු සිංහාසන විනිශ්චයේදී ඒ කාලේ 20දී උන්වහන්සේ අවුරුදු 1000ක් මේ පොළොව පාලනය කරනවා. උන්වහන්සේ අවුරුදු 1000ක් ජෙරුසලමේ ඉඳන් උන්වහන්සේ පාලනය කරනවා. ඉතින් ඒ කාලේ මොනතරම් සුන්දර කාලයක් වේද? ඒ 1000 ඉවර වෙනකොට තමයි අලුත් අහස අලුත් පොළොව සහ ස්වර්ගීය සදාකාල ජීවනය පටන් ගන්නෙ. ඒ 1000ත් එක්කම අපි මර්ජ් වෙනවා. ඒ 1000න් ඊට පස්සේ අපි පටන් ගන්නෙ සදාකාල ජීවනය. දෙතර අපි බලන්න පුළුවන් 21 උන්වහන්සේ කොහොමද මේ අලුත් අහස අලුත් පොළොව ස්වර්ගය උන්වහන්සේ අනේ මං ආස කරන බලන්න අපි දැන් ජේසු අපි දැකලා නැහැ. අපි උන්වහන්සේගේ නාමය උන්වහන්සේගේ ආත්මයන් උන්වහන්සේ කරන කොටගෙන අදහනවා. අපි බලන්න උන්වහන්සේව අපි දකින්න යනවා. එළිදරව් 4 ඔසවා ගැනීමෙන් සභාව දකින්න යනවා. ඊට පස්සේ සභාව ස්වර්ගයේ ඉන්නකම් මේ පොළොවේ අවුරුදු 7ක පීඩා කාලයක් ඉවර වෙන්න යනවා. ඊට පස්සේ උන්වහන්සේ නැවත අවුරුදු 1000ක් පාලනය කරන්න මේ පොළොවට එනවා. ඊට පස්සේ ඒ 1000 ඉවර වෙනවත් එක්කම සදාකාල ජීවිතය. උන්වහන්සේ ජෙරුසලමේ ඉඳන් දැන් තියෙන ජෙරුසලමේ ඉඳන් උන්වහන්සේ අවුරුදු 1000ක් මේ පොළොව පාලනය කරනවා. ඊට පස්සේ මේ පොළොව මේ හස සියල්ල පහව යනවා අපි දැක්කා එළිදරව් 20. ඊට පස්සේ 21 කතා කරන උන්වහන්සේ මවන අලුත් අහස සහ අලුත් පොළොව. ඉතින් අපි බලමු උන්වහන්සේගේ වචනෙන්ම කොහොමද ජේසු අපිත් එක්ක ජීවත් වෙන්නේ. අපි කොහොමද උන්වහන්සේගේ මහිමය දකින්නේ සදාකාල ජීවිතය ගත කරන්නේ කියලා. හොඳයි. අපි උන්වහන්සේට යාඥා කරමු. දයාබර දෙවි ස්වාමිනී ඔබ වහන්සේට ඉතාමත් ප්‍රීතියෙන් අද දවස බාර කරනවා මේ අසන සෑම සහෝදර සහෝදරයක් සෑම වැඩිමහල්ලෙක් සෑම කුඩා දරුවෙක් බාර කරනවා. ස්වාමිනී අප සැම මාද ඇතුළුව ඔබ වහන්සේ ගලවපු නිසා වහන්සේ අපිට ගැලවීම දුන්න නිසා අපිව පවිත්‍ර කරපු නිසා අපිව මේ වෙලාවට සූදානම් කරපු නිසා ඔබ වහන්සේගේ අනුග්‍රහය නිසා ස්වාමිනී ඔබ වහන්සේට නමස්කාර වේවා. ස්වාමිනී අද අපි ඉගෙන ගන්න යන්නේ එළිදරව් 21. ස්වාමිනී අපිට උගන්වන්න වහන්සේගේ මහිමය කියා දෙන්න වහන්සේගේ ඒ සැලැස්ම ගැලවීමේ සැලැස්ම ලෝකාරම්භයේ සිට තිබුණ ඒ ගැලවීමේ සැලැස්ම අපිට යම්තන්වත් තේරුම් ගන්න සලස්වන්න ස්වාමිනී. මෙන්න දැන් අපි සියල්ල ඔබට බාර වෙනවා කැප වෙනවා. මේ සියල්ල ඉල්ලන්නේ අපගේ උතුම් වූ ස්වාමින්ගේ ස්වාමියෝ යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේම නාමයෙන්. දැන් අපි බලමු 21. ඔන්න දැන් යොහන් අපි දැන් දන්නවනේ අපි දැන් කරගෙන ආ පැටර්න් එක සිංහල බයිබලේ ඉංග්‍රීසි බයිබලේ දෙකෙන් අපි මට වචනයක්වත් සිංහල බයිබලේ අඩු වුණොත් ඒක කම්පෙයාර් කරන්න තමයි මේ ස්ටඩි බයිබල් එකෙන් යන්නේ. හොඳයි 21. අලුත් අහස සහ අලුත් පොළොව. අලුත් අහස සහ අලුත් පොළොව. අපි හරි ආසයි අලුත් දේවල් වලට. නේ උන්වහන්සේ ඇයි මේ උන්වහන්සේ අපි දැක්කා ඒ දන් වෙන්නේ උන්වහන්සේ මේ අලුතෙන් උන්වහන්සේ කොහොමද උප්පත්ති කී උන්වහන්සේ ස්වර්ගය යන සහ පොළොව මැව්වා. දැන් කතා කරන වෙලදරව විසේ ඒව පහ වුණා. දැන් කතා කරනවා අලුත් අහසක් අලුත් ස්වර්ගයක්.
මෙතන තියෙනවා 21:1 සිංහල බයිබලයේ අපි කියවන්නේ අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි. ඔකමට පැහැදිලි කරන්න ඕනේ. Hebrew බයිබලයේ තියෙන්නේ then I saw a new heaven and a new earth. මේ අහසක්ද කියන එක මේක ඇවිල්ලා අහස නෙමේ ස්වර්ගයක්. new heaven අලුත් ස්වර්ගයක්ද අලුත් පොළොවක්ද දුටිමි. එතකොට ඇයි අලුත් ස්වර්ගයක් අලුත් පොළොවක් සදා කාල ජීවනයේ ආරම්භය අලුත් උන්වහන්සේ කියන පරණ දේ පහව ගියා සියල්ල අලුත් විය. මෙන්න උන්වහන්සේ ආයි අලුතෙන් දෙනවා fresh නැවුම්. එතකොට ඒකේ පරණ දේවල් නැහැ. උන්වහන්සේ සියල්ල අලුත් කරා. උන්වහන්සේ අපේ නිර්මාණකරු විශ්වයේ නිර්මාණකරු. අලුත් මම මේ බයිබලයේ තියෙන විදිහටම කියන්න අලුත් අහසක්ද අලුත් පොළොවක්ද දුටිමි මක් නිසාද පළමු අහසත් පළමු පොළොවත් පහව ගියේය මුහුදද තවත් නොවිය. හොඳයි ඔන්න then I saw a new heaven and a new earth. යහන් දකින්න අලුත් දැන් යහන් දන්නවනේ මේ තියෙන පොළොව තියෙන ස්වර්ගය. For the old heaven and the old earth had passed away. පරණ අහසත් පරණ පොළොවත් පහ වුණා. And the sea was no longer there. මුහුදත් එහි නොවිය. Verse 2. තවද තමාගේ පුරුෂයාට සරසන ලද මනමාලියකු මෙන් සූදානම් කරනු ලැබූ ශුද්ධ නුවර එනම් අලුත් යෙරුසලම දෙවියන් වහන්සේ විසින් ස්වර්ගයෙන් බසිනවා දුටිමි. Praise the Lord. Praise the Lord. And also I saw the holy city, the Shuddha Nuwara, New Jerusalem, New Jerusalem, Alut Jerusalem, coming down out of the heaven from God. දෙවියන් වහන්සේගෙන් විසින් බසිනවා. කොයි වගේද? Prepared like a bride, beautifully dressed for her husband. මනමාලයට සූදානම් කරලා එළියට ගේනවා වගේ අලුත්ම අලුත්. මනමාලය කිව්වම අපි මොකද්ද දකින්නේ? ලස්සන. ඒතර උන්වහන්සේ පළමු මැවිල්ලේදී තිබුණා වගේ ඒදන් උයන තිබුණා වගේ ඒ නැවුම් බව ඒ ලස්සන ඒ පරිපූර්ණත්වය ඒ මහිමෙන් පිරි අලුත් ස්වර්ගයක් සහ අලුත් පොළොවක් මවන උන්වහන්සේ මේ යොහන් දකිනවා කොහොමද මේ ශුද්ධ නුවර ඒ අලුත් යෙරුසලම කොහොමද උන්වහන්සේ වෙතින් එන්නේ කියන. ඒතර අපිට මේ අලුත් ස්වර්ගය සහ අලුත් පොළොව ගැන අපිට බයිබලයේ බලන්න පුළුවන්. ඔයගලන්ට ලියා ගන්න මැතිව් මතෙව් 24:35 මතෙව් 24:35 යෙසායා 65:17 17 ඉඳන් 19 ඒ දෙක ලියා ගන්න. ඊට පස්සේ දැන් අපි බලමු දැන් ස්වර්ගය කොයි වගේද කියලා. අපි මනමාලයෙක් වගේ මනමාලයකට සරසපු මනමාලයෙක් වගේ හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි යන් verse 3. ඒතර මේ දිව්‍යන් වහන්සේ වෙතින් බසිනවා දුටිමි කිව්වම අපිට හිතන්න අවශ්‍ය නැහැ කොතනටද කියලා. උන්වහන්සේ සූදානම් කරපු තැනට. හරිම ඒ වචනේ නිකන් බලන්න තවද තමාගේ පුරුෂයාට සරසන ලද මනමාලියකුමින් සූදානම් කරනු ලැබූ ශුද්ධ නුවර එනම් අලුත් යෙරුසලම කොහොම සූදානම් වී කරලා උන්වහන්සේ අපිට එවන්නේ කොහොම හදලාද අපිට එවන්නේ දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා සුටිමි. එතකොට
ස්වර්ගය කියන්නේ ස්ථීර ස්ථානයක්, definite place. අලුත් නිවසක්, අලුත් තැනක්. උන්වහන්සේ කිව්වා මම ගිහිල්ලා සූදානම් කරන්නම් මගේ පියාණන්ගේ ගෘහේ බොහෝ වාසස්ථාන. මෙන්න උන්වහන්සේ සූදානම් කරන ලද ඒ වාසස්ථානය. ඒක හිතා ගන්නත් බෑ. උන්වහන්සේ කියනවා මම ස්ථානයක් සූදානම් කරන්නවා. ඒක සූදානම් කළොගලුම ගෙනියනවා. මෙන්න සදාකාලික ස්වර්ගය. හිතා ගන්න පුළුවන්. හරි අමාරු හිතා ගන්න. චිර දෙයක් උන්වහන්සේ අපිට සූදානම් කරලා තියෙනවා. ඊට පස්සේ 3 තවද මෙන්න දෙවියන් වහන්සේගේ මණ්ඩපය මනුෂ්‍යයන් සමගය. උන්වහන්සේගේ මණ්ඩපය, උන්වහන්සේගේ කූඩාරම, උන්වහන්සේගේ ටැබර්නකල් මනුෂ්‍යයන් සමගය. උන්වහන්සේ ඔවුන් සමග වාසය කරනසේක. උන්වහන්සේ ඇවිල්ලා යන්නේ. උන්වහන්සේ වාසය කරනවා අපි සමග. ඔහු උන්වහන්සේගේ සෙනග වන්නෝය. දෙවියන් වහන්සේම ඔවුන් සමග සිට ඔවුන්ගේ දෙවියන් වහන්සේ වනසේක. හාලෙලුයා. Hallelujah. Verse 3. I heard a loud voice from the throne say, see, God's Shekinah is with mankind. වහන්සේගේ මහිමය, Shekinah glory. මෙන්න මනුෂ්‍යයන් සමගයි. And he will be with them. උන්වහන්සේ ඔවුන් සමග ඉන්න යනවා. They will be his people. ඔවුන් උන්වහන්සේගේ මනුෂ්‍යෝ. සෙනග වෙනවා. He himself, God, with them. He himself, උන්වහන්සේම අපේ දෙවියන් වහන්සේ වෙලා, will be their God. ඔවුන්ගේ දෙවියන් වහන්සේ වෙනවා. He will wipe away every tear from their eyes. There will no longer be any death, and there will be no longer be any mourning, crying or pain, because the older has passed away. හතරේ කියනවා උන්වහන්සේ ඔවුන්ගේ ඇස් වලින් සියලු කඳුළු පිස දමනසේක. ඇයි කිසි දෙයක් දුක් වීමක් මෙතෙන් පටන් නැහැ. මරණය තවත් නොවන්නේ. ආයි වේදනා නැහැ. ආයි යක්ෂයෙක් නිසා මැරෙන්න ඕනේ නැහැ. වැළපීමත් හැඬීමත් වේදනාවක් තවත් නොවන්නේ. ඒ වේදනා ඉවරයි. මක්නිසාද පළමු දේවල් පහව ගියේ යයි සිංහාසනයෙන් කියන මහත් හඬක් මට ඇසුනේය. උන්වහන්සේ කියනවා පරණ දේවල් පහව ගියා. පහව ගියා. වේදනාවල් නැහැ. verse 5 පහ සිංහාසනයේ පිට වැඩහුන් තනන් වහන්සේ කතා කරන. දැන් දෙවියන් වහන්සේ කතා කරනවා. ත්‍රිත්ව දෙවියන් වහන්සේ කතා කරනවා. බලව සියල්ල අලුත් කරමි කීසේක. Oh, praise the Lord. තවද උන්වහන්සේ කතා කරන. ලියාපන්න මක්නිසාද මේ වචන විශ්වාසය. උන්වහන්සේ යොහන්ට කියනවා මේක ලියන්න මේ වචනේ විශ්වාසයි. සැබෑයි කීවේ. කීසේක. කවුද විශ්වාසවන්ත? කවුද සැබෑව? යේසුස් වහන්සේ. උන්වහන්සේ මට කතා කොට ඒවා ඉෂ්ට උනේය. මම අල්ෆා සහ ඔමේගාය. උන්වහන්සේ යොහන්ට කතා කළා කියනවා ඒ කියපු උන්වහන්සේ විශ්වාසවන්තයි. උන්වහන්සේ මේ ලෝකෙට ඇවිල්ලා පූජාව ගෙවලා උන්වහන්සේ පූජාව වෙලා උන්වහන්සේ අපිව ගලවලා දැන් මෙන්න උන්වහන්සේ පොරොන්දු වුණ පරිදි සභාව විවාහ කරගෙන උන්වහන්සේගේ මනාලිය උන්වහන්සේගේ භාර්යාව වෙලා දැන් උන්වහන්සේ සදාකාල ජීවනය දෙනවා. උන්වහන්සේ සියල්ල අලුත් කරනවා. ඒ නිසා උන්වහන්සේ කියන්නේ මේවා ලියන්න මේ වචනේ විශ්වාසවන්තයි. යේසුස් වහන්සේ විශ්වාසවන්තයි. උන්වහන්සේමයි සැබෑව. ඒවා ඉෂ්ට උනේයයි. ඉෂ්ට උනේය. මම අල්ෆා සහ ඔමේගායි. මේක හේබ්‍රු වචන වලින් කියනවා අලෆ් and tau. අලෆ් කියන්නේ පළවෙනි අකුර. tau කියන්නේ අවසාන අකුර. එහෙනම් උන්වහන්සේ අලෆ් කියන්නේ පටන් ගැනීම. tau කියන්නේ අවසානය.
Greek වලින් alpha සහ omega. Greek වලින් alpha කියන්නේ ඒගොල්ලන්ගේ අක්ෂර ඒගොල්ලන්ගේ alphabet එකේ පළවෙනි අකුර, omega කියන්නේ අවසාන අකුර. ඉතින් උන්වහන්සේ කියනවා මේ පළවෙනි අකුරෙන් කියන්නේ පටන් ගැනීම, අවසාන අකුරෙන් කියන්නේ අවසානය. උන්වහන්සේ කියන්නේ මම aleph and tau, aleph සහ tau, alpha සහ omega, පටන් ගැනීම සහ අන්තිමය. පිපාසය ඇත්තාට මම ජීවන වතුර උල්පතෙන් නොමිලේ බොන්න දෙන්නෙමි. ජය ගන්නා මේ දේවල් උරුම කරගන්නේය. මම ඔහුගේ දෙවියන් වහන්සේ වන්නෙමි. ඔහු මාගේ පුත්‍රයා වන්නේය. මට මේක හරිම කියන්න වචන නැහැ. උන්වහන්සේ බලන්න කොච්චර විශ්වාසවන්තද. උන්වහන්සේ අපිට යම් කිසි කාලයක් ඉවසගෙන ඉන්න විතරයි තියෙන්නේ. ඇතහිල්ලෙන් ඉන්න. උන්වහන්සේ කෙරේ විශ්වාසය මෙන්න උන්වහන්සේ ඔප්පු කරනවා. උන්වහන්සේගේ වචන ඉෂ්ට කරා. අපි බලමු අපි නැවතුනේ verse 4 වලින්. He will wipe away every tear from their eyes. There will no longer be any death. There will be no longer any mourning, crying, pain, because the old has passed away. Verse 5. The one sitting on the throne said, look, Balanda, I am making everything new. Mama Sam dema alut karanawa. Also he said, right, Johan Leander, these words are true and trustworthy. Mewa viswasamanta vachana, viswase vachana. And he said to me, it is done. Siyalla ivarai, siyalla ishtona. I am the Aleph and the Tau. Patan Genma, the beginning and the end. Aleph Tau. Ek tamai Aleph Tau api me api namata dala tiyenne Aleph Tau house of prayer. Yakna gruhaya namut kage da Aleph ge saha Tau ge patan genme saha avasane. To anyone who is thirsty, I myself will give water free of charge from the fountain of life. උන්වහන්සේ කියනවා පිපාස ඇත්තන්ට දැන් අද අපි පිපාසෙන් ඉන්නේ. උන්වහන්සේ කියනවා මම I myself මම දන්නේ ඒ විදිහටම මේ සිංහල එකේ කතාව කියවනවාද කියලා. උන්වහන්සේ බලමු අපි එහෙම දැන් හයේ කියන්නේ පිපාසය ඇත්තාට මම ජීවන වතුර උල්පතෙන් නොමිලේ බොන්න දෙමි. මම බොන්න දෙමි කියලා. නමුත් මේ හීබ්‍රු බයිබලයේ මෙහිම කියනවා. He said to me, it is done. I'm the Aleph and the Tau, the beginning and the end. To anyone who is thirsty, කාටද පිපාසය ඇත්තේ? I myself, Mama මේගොල්ලන්ට will give water free of charge. Water, මොනවද වචනේ? උන්වහන්සේගේ වචනේ ජීවන ජලයෙන් කියන්නේ ජීවනදායක වතුර. උන්වහන්සේගේ වචනේ water free of charge from the fountain of life. ඒ ජීවන වතුර ඒ උල්පතෙන් මම නොමිලේ දෙනවා. He who wins the victory will receive these things. ජය ගන්නාට අපිට දෙයක් කරන්න තියෙනවා. මේ දේවල් උරුම වෙනවා. I will be his God and he will be my son. උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේලු. අපි උන්වහන්සේගේ පුත්‍රයලු. But okay, හොඳයි දැන් පුදුමයි උන්වහන්සේගේ වචනය හරිම බලවත් වචනයක්. දැන් අපි අටේ යම් කිසි දෙයක් කියනවා. දැන් මෙච්චර වෙලා අපි හරිම ආසාවෙන් අහන්නේ. දැන් අටේ ඉඳන් හොඳට හිතට ගන්න. මේ දේවල් අහිමි වෙන අය ගැන අටේ ඉඳන් කතා කරනවා. So අට නමුත් නමුත් කාලක්කාව බය ඇත්තන්ට අවිශ්වාස කරන්නන්ට පිළිකුල්ව සිටින්නන්ට මිනි මරන්නන්ට වෛශ්‍යාකම් කරන්නන්ට මායාකාරයන්ට රූප වඳින්නන්ට සියලු බොරුකාරයන්ට ගින්නෙනුත් ගෙන්දගමිනුත් දැවෙන විලේ තමුන්ගේ කොටස වන්නේ එය දෙවනි මරණයයි මට කීසේක.
ඔන්න උන්වහන්සේගේ සෙනගගේ දෙන දේවල් කියලා උන්වහන්සේ මොන විදියටද සනසන්නේ කියලා උන්වහන්සේ අන්තිමට කියනවා verse 8 එකේ but as for the cowardly and untrustworthy, the vile, the murderers, the sexually immoral, to those involved with the cult and with the drugs, idol worshippers, and all liars. Their destiny is in the lake burning with fire and sulfur and the second death. ඒ තමයි දෙවන මරණය. එතකොට උන්වහන්සේ කතා කළා කියනවා බියගුළු fearful කියනවා. කවුද මේ මොකද්ද මේ බියගුළු කතාව? උන්වහන්සේ පළවෙනියටම කියන්නේ නමුත් බය ඇත්තන්ටත් අවිශ්වාස කරන්නට. බය ඇත්තෝ unbelieving අපි බය ඇත්තෝද කියලා උන්වහන්සේ අපිට මෙච්චර දේවල් කළා ගැලවීම දීලා cowardly ඒ කියන්නේ අපි උන්වහන්සේගෙන් ආශිර්වාදය ලැබලා උන්වහන්සේ ගැන ප්‍රකාශ කරන්න අපි බයයි. ඇයි ලෝකෙ මිනිස්සු නැති වෙයි කියලා. උන්වහන්සේගෙන් ආශිර්වාද ලැබලා දැන් මම ජීවත් වෙන්නේ උන්වහන්සේ නිසා. උන්වහන්සේ මාව සුව කරපු නිසා. උන්වහන්සේ මට උගන්වපු නිසා. උන්වහන්සේ මාව ඔසවපු නිසා. හොඳ ජීවිතයක් දීපු නිසා. මේ පොළවේ ඒ වගේම උන්වහන්සේ සදාකාල ජීවනය දීපු නිසා. උන්වහන්සේට ඒ නාමය ප්‍රකාශ කරන්න මම පොඩ්ඩක් එහෙට මෙහෙට යනවා නම් මම බියගුළුයි. අන්න ඒ වගේ අයට තමයි උන්වහන්සේ පළවෙනියට කියන්නේ නමුත් බය ඇත්තන්ට. අපි බය වෙන්න ඕනේ නැහැ. උන්වහන්සේගේ නාමය ප්‍රකාශ කරන්න අපි කොහෙවත් මේ බය වෙන්න, පැකිලෙන්න, නිකන් පොඩක් ෂේප් එකේ ඉන්න එහෙම අවශ්‍ය නැහැ. අපි උන්වහන්සේ ප්‍රකාශ කරනකොට උන්වහන්සේ කිව්වා උන්වහන්සේ පියාණන් ඉදිරියේ අප ගැන ප්‍රකාශ කරන අප වෙනින් පෙනී ඉන්නවා. ඒ නිසා බලන්න අවසානයේ උන්වහන්සේ අපේ දෙවියන් වහන්සේ වෙනවා. අපි උන්වහන්සේගේ පුත්‍රයෝ කියලා කියනවා. ඒ තැනට එන්න නම් මෙන්න මේවෙන් අත්මිදෙන්න ඕනේ. මොනවද? බය වෙන්න එපා. උන්වහන්සේගේ නාමයට සේවය කරන්න, උන්වහන්සේගේ නාමය ප්‍රකාශ කරන්න, ඕ මම ක්‍රිස්තියානිකාරයෙක්, ජේසුස් වහන්සේ මාව ගැලවුවා කියලා කියන්න බය වෙන්න එපා. බය නැත්නම් අවිශ්වාස කරන්නට. උන්වහන්සේ හැම තිස්සෙම කිව්වේ විශ්වාස කරන්න. අවිශ්වාස කරන්න එපා. ඩබල් මයින්ඩඩ් නිකන් වැනි ඉන්න එපා. උන්වහන්සේ ඒකට කැමති නැහැ. ඒ වගේම පිළිකුල්ව සිටින්න, මිනී මරන්න, වෛශ්‍යකම් කරන්න, ආත්මික වෛශ්‍යකම් හෝ වේවා ශාරීරික වෛශ්‍යකම්. මායාකාරයන්ටත් රූප වඳින්නන්ට. අද අපි රූප කියලා පින්තූර හෝ වේවා පිළිම හෝ වේවා ඒ ඇරෙන්න රූප වන්දනාවට අපිට උන්වහන්සේගේ දෙන්න තියෙන ස්ථානය දෙන ඕනෙම දෙයක් රූප වන්දනාවක්. ඒ වගේම සියලු බොරුකාරයන්ටත් අයිති පෝෂන් එක ඒගොල්ලන්ට මොනවද ලැබෙන්නේ? ගින්නෙනුත් ගෙන්ද ගමිනුත් දැවෙන විලේ තමුන්ගේ කොටස වෙන්නේ. ඒගොල්ලන්ගේ කොටස ස්වර්ගයේ නෑ. ඒ දෙවනි මරණයයි මට කීසක. ඒ නිසා එතනින් එහාට තවත් දෙයක් නෑ. එතකොට අද අපි බලන්න ඕනේ අපි මෙතන ඉන්නවද මේ ලිස්ට් එකේ? එහෙම නැත්නම් අපි අනිත් කෙනෙක් ඉන්නවද? ගිහින් වචනේ කියන්නේ. පිළිගන්න එක නොපිළිගන්න එක ඒගොල්ලන්ගේ දෙයක්. ඒගොල්ලෝ පිළිගත්තොත් මෙන්න මේ අලුත් අහස අලුත් පොළව ඒ වහන්සේ අපි දෙවියන් වහන්සේ වෙනවා. පිළිගත්තේ නැත්නම් කොහෙටද යන්නේ කියලා මෙන්න 21:8 ප්‍රකාශ කරලා තියෙනවා. හොඳයි. දැන් අපි යන් ඊගාවට 21:9 දැන් ඔන්න ස්වර්ගය හා යෙරුසලම කොයි වගේද කියලා උන්වහන්සේ අපිට කියලා දෙන්න යනවා. ස්වර්ගය යෙරුසලම අන්තිම පීඩා සත සහ පාත්‍රා සත දරු දේව දූතයන් සද්දනාගෙන් එක්කෙනෙක් ඇවිත් මා සමග කතා කොට මෙහි වරෙන්න බැටළු පැටවානන්ගේ භාර්යාවන මනමාලී නුඹට පෙන්වමි කීවේය. verse 11 verse 9. One of the 7 angels, having the 7 bowls full of the 7 last plagues, approached me and said,
come, come. I will show you the bride, the wife of the lamb. දැන් අපි දැක්කනේ මං ඉස්සෙල්ලා කතා කරන්නේ ඒ දේව අන්තිම පාත්‍රාසත දරු 7 දෙනාගෙන් මේ දේවදූතයා 7 දෙනෙක්ගෙන් එක්කෙනෙක් ඇවිල්ලා යොහන්ට කියනවා යහන් මෙහෙ එන්න මං ඔයාට පෙන්නන්න කවුද bride මම මනාලිය පෙන්නන්නම් ඒ මනාලිය දැන් කවුද wife of the lamb බැටළු පැටවානන්ගේ භාර්යාව වන මනමාලි නුඹට පෙන්න කවුද මනමාලි සභාව උන්වහන්සේගේ විශ්වාස ඉතර මේ සභාව කවුද යුදෙව්වා සහ අන්‍ය ජාතිකයා අපි විතරක් නෙමෙයි මොකද අපිට ගැලවීම එන්නේ යුදෙව්වන්ගේ salvation is of the Jews ඒ නිසා සභාව කිව්වම මනමාලිය කිව්වම යුදෙව්වන් මොකද පළමු සභාවේ අපොස්තලවරු මේ ඒ ඔක්කොම යුදෙව්වෝ ඒගොල්ලෝ තමයි අපිට ගැලවීම ගෙනාවේ ඒගොල්ලන්ගේ මාර්ගයෙන් තමයි උන්වහන්සේ ගැලවීමේ වේ නිසා මනමාලිය කියන්නේ wife of the lamb මනමාලිය දැන් භාර්යාව වෙනවා එයාව පෙන්නනවා යොහන්ට ඒ දේවදූතයන්ගෙන් එක්කෙනෙක් verse 10 දහවෙනි පදය ඔහු මහත් වූ උසස් වූ කන්දකට ආත්මයාණන්ගේ ආනුභාවයෙන් මාගෙන ගොස් ශුද්ධ නුවර වූ යෙරුසලම දෙවියන් වහන්සේගේ තේජස ඇතුව ස්වර්ගයේ දෙවියන් වහන්සේගේ තේජස ඇතුව දෙවියන් වහන්සේ වෙතින් ස්වර්ගයෙන් බසිනවා මට පෙන්නුවේ හාලෙලුයා දැන් ඔන්න පෙන්නනවා මනමාලිය කොහොමද ඒ wife කොහොමද එන්නේ කියලා he carried me off in the spirit to the top of a great high mountain යා විශාල උස කන්දකට ගෙනියලා ආත්මෙන් and show me the holy city Jerusalem සුදු නුවර පෙන්නනවා coming down out of the heaven from God ස්වාමීන් දෙවියන් වහන්සේ වෙතින් එනවා පෙන්නනවා 11 ඇගේ ආලෝකය ඉතා අනර්ගෝ මාණික්‍යයකට සමානය ඇගේ ඒ නුවර සමාන කරනවා ඇය කියලා ඇගේ ආලෝකය ඉතා අනර්ගෝ මාණික්‍ය ඇය ඒ අලුත් යෙරුසලම මොන වගේද ආලෝකම ඉරහඳ නැහැ දෙවියන් වහන්සේගේ මහිමෙන් පිරීලා ඇගේ ආලෝකය ඉතා අනර්ගෝ මාණික්‍යයකට සමානයි එනම් පළඟුමෙන් පැහැදිලි වූ සූර්යකාන්ති ගලක් වගේ මහත් වූ උසු පවුරක් okay අපි එකක් කියවලමු it had the shekinah of God වහන්සේගේ මහිමෙන් පිරීලා තිබෙනවා so that its brilliance was like that of a priceless jewel මිලකල නොහැකි මාණික්‍යයක දීප්තියට සමාන කරලා තියෙනවා like a crystal clear diamond දියමන්තියක් වගේ ඊට පස්සේ ඒ නුවර කොයි වගේද ස්වර්ගයේ යෙරුසලම කොයි වගේද 12 වෙනි පදේ මහත් වූ උස්සු පවුරක්ද දොරටු 12ක්ද ඊට තිබුණේය ඒ නුවර උස්සු පවුරක් ඒ වගේම දොරටු 12ක් දැන් මේක හොඳට මතක තියාගන්න ඒක වට වෙලා තියෙන උස්සු පවුරකින් නමුත් දොරටු ඇතුල් වීමට දොරටු 12ක් තියෙනවා දොරටු ළඟ දේවදූතයෝ 12 දෙනෙක් සිටියෝය දැන් ඔන්න දොරටු 12ක් තියෙනවා entrance 12යි ඒ 12 ළඟ දේවදූතයෝ 12ක් ඉන්නවා ඒ පිට නාම ලියා තිබුණේ ඒ දොරටු වලට නාම තියෙනවා නම් ලියලා තියෙනවා ඒ නාම වනාහි ඊශ්‍රායල් පුත්‍රයන්ගේ 12 ගෝත්‍රවල වල නාමවල එතකොට ඔන්න බලන්න ඒ ස්වර්ගයේ උස්සු පවුරක්කින් වට වෙලා තිනවා ඒක දොරටු 12ක් තියෙනවා ඒ දොරටු වල ළඟ දේවදූතයෝ 12ක් ඉන්නවා ඒ දේවදූතයෝ හිටියට ඒ දොරටු වලට නාම දීලා තියෙනවා ඒ නාම මොනවද ඊශ්‍රායල් පුත්‍රයන්ගේ ගෝත්‍ර ඊශ්‍රායල් ගෝත්‍ර 12 නම් 12 තමයි දොරටු 12 තියෙන්නේ හොඳේ
ඔන්න දැන් 12 මතක තියාගන්න නම් 12 ඊශ්‍රායල් යුදෙව් ගෝත්‍ර 12 යාකොබ්ගේ පුත්‍රය 12 දෙනාගේ නම් 12. ඕකේ අපි ඒකත් කියවලෙමු. It had a great high wall. මම දැන් මේ පවුර ගැන කිව්වා. 12 gates. At the gates there were 12 angels. හැම ගේට්ටුවක් ළඟම දේවදූතෙක් ඉන්නවා. And inscribed on the gates were the names of the 12 tribes of Israel. ඉස්රායලි ගෝත්‍ර 12. එතකොට the මෙතන නාමය කොටලා inscribe the name of the 12 tribes of Israel. The maker අපිට බලන්න පුළුවන් මතෙව් 19:28 මැතිව් 19:28 සහ ලූක් 22:30. අපි ඒක පොඩ්ඩක් බලමු. මතෙව් පොතේ ඕකෝතන අත ඔහොමම තියාගෙන මැතිව් 22 sorry මැතිව් 19:28 මැතිව් 19:28 යේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට සැබෑවක් නුඹලාට කියමි අලුත් උත්පාදයේදී මනුෂ්‍ය පුත්‍රයා තමන්ගේ තේජසේ සිංහාසනය පිට වැඩ හිඳින කල මා අනුව ආවා වූ නුඹලාත් ඉස්රායල්ගේ ගෝත්‍රයන් 12 විනිශ්චය කරමින් සිංහාසන 12ක් පිට හිඳින්නහුය. තව චුට්ටක් තියෙනවා කියන්න. මාගේ නාමය නිසා ගෙවල් හෝ සහෝදර සහෝදරයන් හෝ පියා හෝ මව හෝ දරුවන් හෝ ගම්බිම් හෝ අත්හැරියා වූ යමෙක් ඇද්ද ඔහු 100ක් ගුණයක් ලබන්න ඕනේ. සදාකාල ජීවනයටත් උරුමකාරය වෙන්නේ. නමුත් ප්‍රථමයෝ බොහෝ දෙනෙක් අන්තිමයෝ ප්‍රථමයෝද වන්නේයි. උන්වහන්සේ මේ කාටද මොකද්ද කියන්නේ මේ ගෝලෙන්ට කියනවා උන්වහන්සේගේ රාජ්‍ය ස්ථාපනය කරාම උන්වහන්සේ කියන අලුත් උත්පාදයේදී මනුෂ්‍ය පුත්‍රයා සිංහාසනේ ඉන්නකොට උන්වහන්සේ මා අනුව ආවා වූ නුඹලා කියලා කියන්නේ ඒ ඊශ්‍රායල් ගෝත්‍ර වලින් උන්වහන්සේ අනුව ආවා වේ උන්වහන්සේගේ ගෝලෙන්ට කියනවා නුඹලාත් ඉස්රායල්ගේ ගෝත්‍රයන් 12 විනිශ්චය කරමින් සිංහාසන 12ක් පිට සිටින්නවිය. ඒ වගේම උන්වහන්සේ අපිට කියනවා අපි හැම කෙනෙක්ටම මගේ නාමය නිසා ඔයගොල්ලෝ ගෙවල් දොරවල් සහෝදර සහෝදරිය පවුල් නෑදෑයෝ ඔය මොනවා හෝ නැති කරගත්තද මම නිසා උන්වහන්සේ නිසා උන්වහන්සේ 100ක් ගුණයක් ආශිර්වාද කරනවා කියලා. ඒතර ඔයගොල්ලෝ කියවලා බලන්න ලූක් 22:30 පොරොන්. දැන් අපි තාම කතා කර ඉන්නේ මේ ගෝත්‍ර ගැන. ඔන්න දැන් ගේට්ටු 12යි. ඒ 12 තියෙන ඊශ්‍රායල් ගෝත්‍රවල නම් එතන දේවදූතයෝ 12කුත් ඉන්නවා. 13 verse 13 නැගෙනහිරින් දොරටු 3ක්ද උතුරෙන් දොරටු 3ක්ද දකුණෙන් දොරටු 3ක්ද බස්නාහිරෙන් දොරටු 3ක්ද තිබුණේය. There were 3 gates to the east, 3 gates to the north, 3 gates to the south and 3 gates to the west. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඒ දොරටු 12ක් තියෙනවා කියවනේ. දොරටු 3ක් උතුරට, 3ක් දකුණට, 3ක් නැගෙනහිරට, 3ක් බටහිරට. දැන් මේක උස්සු පවුරක් තියෙන හතරස් වෙන්න ඕනේ. ඒකේ දොරටු 12යි. දැන් අපිට ප්‍රශ්නයන්නේ දොරටු 12 මොන ආකාරයෙන්ද පිහිටලා තිබුණේ කියලා. 3 හතර දිශාවට තියෙන. උතුරෙන් ගේට්ටු 3යි, දකුණෙන් 3යි, නැගෙනහිරෙන් 3යි, බටහිරෙන් 3යි තියෙනවා.
මා සමග පහළව මා සමග කතා කළ තැනැත්තාට නුවරද එහි දොරටුද එහි පවුරද මනින පිණිස මිම්මක් කොට රන් දණ්ඩක් තිබුණේ. දැන් ඒ නුවර මනින්න ඒ යොහන් එක කතා කරපු කෙනාට මෙෂර්මන්ට් එකක් දෙනවා. ගිහිල්ලා මනින්න. අපි 13 කරා. අද අපිට 14 කරන්න බැරි වුණා. 14 අපිට මිස් වුණා 14ට යන්න. 13 අපි දොර ගේට් ඒ තියෙන දිශාවල් කතා කරා. 14 නුවර පවුරට අත්තිවාරම් 12ක් තිබුණේය. ඔන්න ඒකයි මට ගේන්න ඕනේ තැන තිබුණේ. දන්නවා පවුර තියෙනවා ගේට් 12යි ඒ එන්ට්‍රන්ස් 12ට නාම 12ක් තියෙනවා ගෝත්‍ර 12 ඊශ්‍රායල්. ඒ 12 පිහිටලා තිබුණේ දිශා 4ට එක පැත්තට 3 ගානේ. නුවර පවුරට අත්තිවාරම් 12ක් තිබුණේ. ඒතර ඒ පවුරට අත්තිවාරම් තියෙනවා 12. ඉස්සෙල්ලා අපි කතා කරේ ගේට් 12ක් තියෙනවා. ගේට් 12ට අපි දන්නවා පවුර හදනවා නම් අත්තිවාරමක්. අපි ඕනේ දෙයක් හදනකොට අත්තිවාරමක් තියෙනවා. ඒ පවුරට අත්තිවාරම් 12ක් තිබුණේ. ඒවා අපිට බැටළු පැටවානන්ගේ ප්‍රේරිතයන් 12 දෙනාගේ නාම 12 ලියා තිබුණේ. ඒකයි මම කිව්වේ මතෙව් 19:28 හා ලූක් 22:30. දැන් මේ මොකද්ද කියන්නේ? The wall of the city was built on the foundation stones. අපි දන්නවනේ අත්තිවාරම් මක්මතනේ යමක් ගොඩනගන්නේ. And on these were the 12 names of the 12 emissaries of the land. පවුර තියෙනවා. ගේට් 12ක් තියෙනවා හතර පැත්තෙන්. ඒ පවුරට අත්තිවාරම් 12ක් තියෙනවා. අත්තිවාරම් 12යි තියෙන්නේ බැටළු පැටවානන්ගේ ප්‍රේරිතයන් 12 දෙනාගේ නම් අලුත් කිවිසුමේ උන්වහන්සේ අනුව ගිය ඒ ප්‍රේරිතයන් ඒ අපොස්තලවරුන් 12 දෙනාගේ නම් 12. එහෙමනම් අලුත් යෙරුසලමේ අත්තිවාරම හැටියට උන්වහන්සේ ඒ ඊශ්‍රායල් ගෝත්‍රවල නම් ලියලා දොරටුවල තිබුණා. අත්තිවාරම් වල තියෙන්නේ උන්වහන්සේගේ ප්‍රේරිතයන්ගේ නම්. මතක තියාගන්න ඔවුනොත් යුදෙව් ලියා තිබුණේ 15. මා සමග කතා කළ තැනැත්තාට නුවරද එහි දොරටුද පවුරද මනින පිණිස මිම්මක් කොට රන් දණ්ඩක් තිබුණේය. එයාට මෙෂර්මන්ට් එකක් තියෙනවා නුවර මනින්න. නුවර සතරැස්ව පිහිටා තිබේ. ඒකයි මං කිව්වේ. ගේට්ටු තියෙනවා. එතකොට හතරැස්. එහි දිගද පළලේ ප්‍රමාණයට යන සම චතුරස්‍රයක් වගේ සමම්. දිගද පළලේ ප්‍රමාණයට තිබුණේය. ඔහු දණ්ඩෙන් නුවර මැන්නේය. ඒ පර්ලොං 12,000ක්ය. එහි දිගත් පළලත් උසත් එක සමානයි. කියුබ් එකක් වගේ දිග පළල උස එක සමානයි. ඔහු පවුර මැන්නේය. ඒක මිනිහෙකුගේ එනම් දේවදූතයෙකුගේ මිම්මෙන් 144 රියනක්ය. ඔන්න දැන් මෙෂර්මන්ට් එකක් දෙනවා. දැන් මට පෙන්වන්න ඕනේ ඔයාලට මේක. දැන් අපි නිකන් හිතන්න දැන් ඔය පවුර මම මේක අදින්න කියලා බලාගෙන හිටියේ නැහැ. නමුත් මට ඕගලන්ට පෙන්වන්න ඕනේ දැන් පවුර හතරස්නේ. පවුර හතරස්. ඕකේ ගේට්ටු 3 දිශාවල් හතරට තියෙනවා. එතකොට මේ පවුරට තියෙනවා අත්තිවාරම් 12ක්. ඒ අත්තිවාරම් 12 උන්වහන්සේගේ ගෝලෙන්ගේ නම්. දැන් මෙහෙම අපි නෝමල් කොටුවක් හැටියට ගත්තොත් මේ නම් ඒ ස්වර්ගයේ දිග පළල සමාන සමචතුරස්‍රයක් වගේ තියෙන්නේ. මේක සමචතුරස්‍රයක් නෙමෙයි. ගේට්ටු 3 හතර පැත්තට තියෙනවා. මේවැය නම් ඇවිල්ලා ඊශ්‍රායල් ගෝත්‍ර 12 නම්. එතකොට දැන් අපි බලන්න මොකක්ද අපිට මේකේ පේන්නේ? අපිට මේකේ පේන්නේ කුරුසයක්. කුරුසයක හැඩේ. එහෙමනම් අපි මතක තියාගන්න ඕනේ උන්වහන්සේ කූඩාරම හදන්න කිව්වම උන්වහන්සේ කූඩාරම මැද තියෙද්දී ඊශ්‍රායල් ගෝත්‍ර 12
ඒගොල්ලොන්ගේ කූඩාරම් වටේ තිබුණා උන්වහන්සේගේ මණ්ඩපය මැද තිබුණා. දැන් අවසානයේදී උන්වහන්සේ මැද ඉන්නකොට උන්වහන්සේගේ වටේ මේ ස්වර්ගයේ අලුත් ස්වර්ගයේ ස්ට්‍රක්චර් එක බැලුවොත් කොහොමද කුරුසෙක හැඩය තියෙන්නේ ඒ ගේට්ටු තුන නම් තියෙනවා ඇතුළට එන්න. නමුත් බලන්න ස්ට්‍රක්චර් එක ක්‍රොස් කුරුසය. ඒ වගේම උන්වහන්සේ හරියටම දීලා තියෙනවා ඒ කැම්ප් ඔෆ් ඉස්රායල් ගෝත්‍ර කොහොමද කැම්ප් එක හදාගත්තේ? කූඩාරම මෝසෙස්ගේ කූඩාරම මැද තිබුණා. මගේ අර කූඩාරම ටැබර්නකල් පාඩමේ මම උගන්වනවා. ගෝත්‍ර 12 වටේ ඉන්නවා. මෙතනත් උන්වහන්සේ කියන ඕගොල්ලෝ මගේ පුත්‍රයෝ මම ඕගොල්ලෝගේ දෙවියන් වහන්සේ. උන්වහන්සේ මැදේ ඉන්නවා. එතකොට හොඳම ආසදේ උන්වහන්සේගේ ඒ ප්‍රේරිතයන්ගේ නාම තමයි අත්තිවාරම්. අත්තිවාරමක් උඩ තමයි අපි සෑම දෙයක්ම ගොඩනගන්නේ. එතකොට මේ මිනුම් ගැන මම එච්චර යන්නේ මොකද සමහර තැන් ටිකක් අමාරුයි හරියටම මේ මෙෂර්මන්ට් ආවේ කොහොමද කියලා ඔයගලන්ට කියන්න. මෙෂර්මන්ට් එක කොහොම වුණත් අපි ස්වර්ගයට යනවා නම් උන්වහන්සේ අපි සමග ඉන්න යනවා. ඒ නිසා මොකද මෙතන කියනවා අපි ඒක බලමු 17 16 ඉඳන් නුවර සතරැස්ව පිහිටා තිබුණා. දැන් අපි දන්නවා එහි දිගද පළලේ ප්‍රමාණයට තිබේ. දිග පළල සමානයි. ඔහු දණ්ඩෙන් නුවර මැන්නේය. එය ෆර්ලොං 12000ක්. ෆර්ලොං 12000ක්. ඒතර ෆර්ලොං 12000ක් කියලා කිව්වම අපිට ගන්න වෙනවා අඩි 600 ගානේ ගත්තොත්. ඉතින් ඒක වෙනස් වෙන හින්දා මම ඒක ඉදිරිපත් කරන්න යන්නේ නැහැ මෙතන. මේ බයිබලයේ තියෙන විදිහටම ෆර්ලොං 12000යි. ඒ දිගත් පළලත් උසත් සමානයි. ඔහු එහි පෞර මැන්නේය. මිනිහෙකුගේ නම් දේවදූතයෙකුගේ මිම්මෙන් 144 රියනක්. අපි මේ රියනක් කියලා කිව්වත් දැන් උතන මැම්ම හරියටම ගන්නකොට දේවදූතයෙකුගේ ඒගොල්ලෝ ගන්නවා නම් මේ ඇඟිල්ල ඉඳන් මෙතනට එනකම් ඒක මෙෂර්මන්ට් එකක් ගන්නවා. ඒවෙන් තමයි මනින්නේ. ඉතින් ඒ නිසා අපි ඒක තියමු. ඒක හරියටම මෙෂර්මන්ට් එක දෙන්න මට මේ වෙලාවේ අමාරුයි. මොකද ඒක ටිකක් කැල්කියුලේෂන් එකක් එක්ක යන්නේ. 18 එහි පෞර නිර්මාණය වෙලා තිබිච්ච හැටි බලන්න. සූර්යකාන්ති වලින් ගොඩනගා පෞර වටේ. නුවරද පවිත්‍ර වීදුරු වලට සමාන වූ පවිත්‍ර රන්නේ. නුවර පෞරේ අත්තිවාරම් සියලු ආකාර අත්තිවාරම් ආකාර අනර්ග ගල් වලින් සරසා තිබුණේ. ඔන්න දැන් අත්තිවාරම් 12ක් කතා කරන්නේ උන්වහන්සේගේ ප්‍රේරිතයන්ගේ නම් නේවෙන් තිබුණේ. පළවෙනි අත්තිවාරම සූර්යකාන්ති, දෙවෙනි එක නීලකාන්ති, තුන්වෙනි එක වර්ණකාන්ති, හතරවෙනි එක මරකතය, පස්වෙනි එක නාගමාණික්‍ය, සවෙනි එක ලෝහිතංකය, සත්වෙනි එක රන්කාන්තිය, අටවෙනි එක වෛදුර්ය, නවවෙනි එක පුෂ්පරාගය, දසවෙනි එක ගෝමේදය, 11වෙනි එක පද්මරාගය, 12වෙනි එක අමතෙස්සය. දැන් මෙතන තියෙනවා ඉංග්‍රීසි බයිබලයේ the 15th ඉඳන් the angel speaking with me had a gold measuring rod with which to measure the city, the gate and the wall. They are මනින්නෝනේ නගරයයි ගේට්ටුයි සහ පවුර. The city is laid out in a square. Its length is equal to width. දිග පළලට සමානයි. With his rod he measured the city at 1500 miles. ඒ කියන්නේ එයා මැන්නහම 7,500ක ප්‍රමාණයක් එයාට එනවා. With length and width and height the same. දිග පළල උස සමාන. He measured its wall at 216 feet by human standards of measurement. ඒතර wall එක මැන්නහම එයාට එන්නේ අඩි 216ක උසක්. He measured its wall at 216 feet. Human standards, මනුෂ්‍යයෙක්ගේ මිම්මෙන්.
which the angel was using. Huh? එතකොට ඒ දේවදූතයා පාවිච්චි කරේ මිනිස්සෙක්ගේ මිම්මක්. Human standards of measurement. The wall was made, then Paura had been made of diamond, and the city of pure gold, resembling pure glass. Foundation of the city wall were decorated with all kind of precious stones. Foundations අරසලා තිබුණේ මොනවද? අර අපි කතා කරානේ අපි ඒක ඉංග්‍රීසිනුත් නම් ටික බලමු. ගල් 12ක්. The first foundation stone was a diamond. Second, ඒ කියන්නේ අත්තිවාරම් 12 කොහොමද දාලා තිබුණේ? පළවෙනි එක diamond. The second sapphire. Third chalcedony. The fourth emerald. The fifth sardonyx. Sixth carnelian. Seventh chrysolite. Eighth beryl. Ninth topaz. 10th chrysoprase. 11th turquoise. And 12th amethyst. 11th is turquoise and the 12th is amethyst. Foundation එක දාලා තියෙන අත්තිවාරම මම හරි සන්තෝෂයි. ඒ ගෝලයෝ ඒගොල්ලෝ බලන්නේ ඒගොල්ලන් මැරුණේ කොහොමද? ඒගොල්ලෝ මැරුණේ නිකම්ම යේසුස් වහන්සේගෙන්ද මැරුව. ඒගොල්ලන්ව මැරුවා. ඉතින් ඒගොල්ලන් අන්තිමට අලුත් ස්වර්ගේ බලනකොට ඒ අත්තිවාරම් හදලා තියෙන්නේ ඉච්චර precious stones වලින් ඒගොල්ලන්ගේ නම් තමයි අත්තිවාරම් වල තියෙන්නේ. The 12 gates were 12 pearls. ඊට පස්සේ gate 12 මුතු 12ක්ලු. With each gate made of a single pearl. හැම ගේටුවක්ම එක මුතු කැටයකින් හදලා තියෙනවා. The city's main street was pure gold, transparent as ප්‍රධාන පාර රත්තරන් glass වගේ clear කියලා. හිතා ගන්න බැරි ආලෝකයක් ලස්සනක්. 21 දොරටු 12 මුතු 12ක්. එක දොරටුව එක මුතු ඇටයකින් සාදා තිබුණේ. නුවර වීදිය විනිවිද පෙවෙන වීදුරු මෙන් පවිත්‍ර රන්ය. දාගන්න. මම එහි දේව මාලිගාවක් නුදුටිමි. මක් නිසාද සර්ව පරාක්‍රම වූ ස්වාමියු දෙවියන් වහන්සේද බැටළු පැටවානෝද එහි දේව මාලිගාවේ. එයා කියනවා එතන I saw no temple in the city. එයා දේව මාලිගාවක් දැක්කේ නෑ. For Adonai, God of heaven's armies in its temple. Unwahanse mai malika. As is the lamb and Batalu Patavano. How the Deva Malika Sara Parakrama Devyan Vahansege Devyan Vahanset. Maknisa the Sarva Parakramo Swami U Devyan Vahansed Batalu Patavanand. එහි මාලික් දේව මාලිකා උන්වහන්සේ දෙවි පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේ තමයි දේව මාලිකා. වෙන දේව මාලිකාවක් තිබුණා එයා දැක්කේ නැහැ. 23 දෙවියන් වහන්සේගේ තේජසින් නුවර ආලෝක වූ බැවින්ද බැටළු පැටවානන් එහි පහනවන බැවින්ද එහි බැබලීමට සූර්යාවත් චන්ද්‍රයාවත් ඕනෑ නැත. හිතන්න නිකන් The city has no need for the sun nor the moon to shine on it. Irahanda onne alokamat karan. Because God's Shekinah gives it light. Unwansige tejasa alokya tunna. And its lamp is the lamp. Kauda pahana. Kauda alokya. Jesus wanse batalu patavano lamp is the lamp. උන්වහන්සේ කිව්වා උන්වහන්සේ මේ ලෝකෙට ආලෝකය. උන්වහන්සේ light of the world, ලෝකේ ආලෝකය. උන්වහන්සේ ස්වර්ගයේ lamp is the lamp. ජාතියු එහි එළියෙහි ඇවිදිති. පොළොවේ රජවරු තමුන්ගේ තේජස ඊට ගෙනෙති. කිසිස් එහි දොරටු දවාලේ කිසි සේත් වසනු නොලබන්නේ මක් නිසාද එහි රාත්‍රියක් නොවන්නේය. ඔව් ජාතීන්ගේ තේජසත් ගෞරවයත් ඊට ගෙනෙනවා ඇත. The nations will walk by its light. ජාතීන් උන්වහන්සේගේ ආලෝකයේ ගමන් කරනවා. And the kings of the earth will bring their splendor to it. Its gates will never close.
They stay open all day because the night will no exist there, and the honor and the splendor of all the nations will be brought to into it. Kisi kenek kisi bayak නැතුව ඉන්නවා, කිසි අන්ධකාරයක් නැහැ, දොරටු වසන්න ඕනේ නැහැ, අපිව මුලා කරවන්නෙක් නැහැ, කිසි බීතියක් නැහැ. 27 පැටලු පැටවානන්ගේ ජීවන පොතෙහි ලියන ලද්දවුන් මිස අපවිත්‍ර දෙයක්වත් පිළිකුල් වූ බොරු දෙයක් කරන්නෙක්වත් කිසිසේත් එහි ඇතුල් නොවන්නේය. ලස්සන ගැන කතා කරලා, මහිමය ගැන කතා කරලා, අවසානයේ නැවතත් උන්වහන්සේ ඉස්සලා 8 වෙනි පදේ කතා කරා වගේ 27ත් කතා කරනවා. යොහන් nothing impure, අපවිත්‍ර කිසි දෙයක්වත්, nothing impure may enter it, nor anyone who does shameful things or lies. බොරුවක් හෝ පිළිකුල් දෙයක් හෝ අපවිත්‍ර දෙයක් කරන්නෙක්වත් මෙහි ඇතුල් වෙන්නේ. The only ones who may enter, කාටද යන්න පුළුවන්? For those enter are those whose names are written in the Lamb's book of life. උන්වහන්සේගේ ජීවන පොතේ නම තියෙනවා නම් විතරයි මෙතනට ඇතුල් වෙන්න පුළුවන්. හලෙලුයා. බුදුම කරුණාවක් උන්වහන්සේ දුන්නා. පරිච්ඡේද 21ක් ඉවර කරගන්න අපිට තව එක පරිච්ඡේදයක් තියෙනවා. අපි ඒකත් පද 21ක් තියෙනවා. දැන් ඕගොල්ලෝ දන්නවා එළිදරව් 22 මුළු පොතේ එළිදරව් පොතේ පරිච්ඡේද 22යි 22 වෙනි පදේ 22 වෙනි chapter එකේ පද 21කින් ඉවර කරන්න පුළුවන්. ඉතින් මේකේ පද ගන්න නෙමෙයි, අපි මේකේ උන්වහන්සේ කතා කරපු දේ මේ දේ ආනකොට ස්වර්ගයට යන්න කොච්චර ආසයි කරනවද? ජේසුස් වහන්සේ දකින්න, උන්වහන්සේ සමග වාසය කරන්න. ඉතින් ඒ නිසා අපි ආඥා කරමු, ඕගලන් වෙනුවෙන් හැම වෙලේම අපි ආඥා කරනවා මේක අහන සියලු දෙනා, ඔබ මම පර්සනල් දන්නේ නැහැ, නමුත් ඔබ සියලු දෙනාගේ ආරක්ෂාවට, ආශිර්වාදයට, උන්වහන්සේට මේ ස්වර්ගීය පංගුකාරකම ලැබෙන්න, ඔබ සියලු දෙනා වෙනස් වෙන්න වහන්සේ ළඟ දන නමන්න, උන්වහන්සේ ස්වාමීන් වහන්සේ කියලා පිළිගන්න. මොකද අවසානයේ කියනවා මේවා ලබන්න නම් උන්වහන්සේගේ ජීවන පොතේ නම තියෙන්න ඕනේ. ඒ නිසා එයට ඇතුල් වෙන්න කියලා ඔබට ඒ ආශිර්වාදයේ අනුග්‍රහය ලැබෙන්න කියලා. මොකද උන්වහන්සේ කියනවා මම ඔබට පිපාස නම් මම පිපාස ඇත්තාට මම ජීවන වතුර උල්පතෙන් නොමිලේ බොන්න. දැන් තියෙනවා නොමිලේ බොන්න අවස්ථාව උන්වහන්සේ ළඟට ගියොත්. ඒ නිසා අන්තිම එකේ කියනවා බැටළු පැටබානන්ගේ ජීවන පොතේ ලියන ලද්දවුන් මිස අපවිත්‍ර දෙයක්වත්, කිසි අපවිත්‍ර දෙයක්, පිළිකුල්ලු බොරු දෙයක් කරන්නෙක්, පිළිකුල්ලු බොරු දෙයක් කරන්නෙක්වත් කිසිසේත් එහි ඇතුල් වන්නේ. ඉතින් ඔයිටත් වැඩි එක්ස්ප්ලেইন කරන්න දෙයක් නැහැ. මොකද වචනේම තියෙනවා. අපේ මගේ වචන නෙමෙයි, වහන්සේගේ වචනයයි මම ඔයගලන්ට පැහැදිලි කරේ. එය අනිවාර්යෙන් ඔබට පැහැදිලි වෙන්න ඕනේ. ඒ නිසා අපි ආඥා කරමු. सर्व बलदारी देव्यानी ඔබට මහිමය වේවා, ගෞරව වේවා මේ වචනය නිසා ස්වාමිනී. ඔබ වහන්සේ තේරුම් කර දීපු නිසා ඔබට නමස්කාර වේවා. ශුද්ධාත්මනි, මේ අසුව සියලු දෙනාගේ ආත්මික ඇස්කන් විවර කර මේ දැන් ඕන ඔබ වෙත හැරි, ඔවුන්ගේ සියලු මාර්ග වලින් හැරි ඔබ වහන්සේගේ ජීවන පොතේ නම ලියන හැටියට ස්වාමිනී ඔවුන් හැරි එන්න, ඔවුන්ට අනුග්‍රහය දෙන්න ස්වාමිනී. ඔබ වහන්සේගේ ජීවන ජලය, ඒ වතුර, ඒ පිපාස ඇත්තොන්ට දීලා ස්වාමිනී ඔවුන් ඔබ වහන්සේ කෙරේ පැමිණ මේ ස්වර්ගීක ඒ උරුමය ලබා ගන්න ඔවුන් දැන් සුදුසන් කළ මැනව. ස්වාමිනී මේ කොරෝනා තත්ත්වෙන් මේ සියලු දෙනා ආරක්ෂා කරන්න. Lord, I pray, bless them, protect them, let the promises of book of Revelation come upon them. May they repent of their sins and turn from the wicked ways and seek your face and inherit the heaven and your blessings and your
great rewards. And Lord Yeshua, thank you. And I pray their protection and their healing and their divine and your divine intervention, Lord, to them in Lord Yeshua's name. Amen. එනිසා ඕගොල්ලන් අපි නැවත 22වෙනි පරිච්ඡේදයෙන් හමු වෙමු. Praise the Lord. හරි සන්තෝසයි 21ක් ඉවර කරන්න ලැබුණාට මොකද මම ඕගලන්ට උගන්වනකොට මට තියෙනවා ලොකු වගකීමක්. මගේ අනිත් සියලු වැඩ ඉවර නවත්තලා ඒ වැඩ මේ ඇත්තටම කියනවනම් මගේ ගෙදරත් ගොඩක් වැඩ තියෙනවා. ඒ ඔක්කොම දැන් වල දාලා තියෙන්නේ. නමුත් ජොබ් එකට යන දවස් තුනේ වුණාට පස්සේ මේ අනිත් ටික කරන්නේ උන්වහන්සේගේ සේවය. මොකද හැබැයි ඒක හරි සන්තෝෂෙන් කරන්නේ. ඒ දන්නවද උන්වහන්සේ කියනවා මා නිසා ගෙවල් දොරවල් නෑදෑයෝ උගල යම් දෙයක් අතහැරියද ස්වර්ගයේ ඒවට අපිට රිවෝඩ් එක තියෙන සන්තෝෂෙන් කරන්නේ. ඒ නිසා ඔයගොල්ලෝ සන්තෝෂෙන් උන්වහන්සේට සේවය කරන්න අරගෙන ගිහිල්ලා වචනේ ගන්නන්න මිනිස්සුන්ව හරවන්න උදව් කරන්න උන්වහන්සේට සේවය කරන්න. රිවෝඩ් එක ලැබෙනවා. එහෙමනම් අපි ඊළඟ කොටසෙන් හම්බෙමු. ඔයගලන් හැම දිනාටම චෙස් පිටයි. God bless you.